හාලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ කාලය තුල උන්වහන්සේගේ අභිමුඛත්වයේ රැස් වෙන්න දුන්න කරුණාව ගැන අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මේ වසරේ 10 වෙනි මාසයටත් උන්වහන්සේ අපිව ගෙනල්ලා තිබෙනවා. උන්වහන්සේගේ අධික කරුණාව අපි හැම කෙනෙක් පිට උන්වහන්සේ තබා තිබෙනවා. එනිසා විශේෂයෙන් අපි උන්වහන්සේගේ වචනෙන් කොටසක් කියවලා අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්නට යනවා. උන්වහන්සේ අපේ ජීවිතේ කළ සියල්ල අපි සිහි කරමින් අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න යනවා. ගීතාවලිය 27 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 5 වෙනි පදයේ දක්වා. ස්වාමින් වහන්සේ මාගේ ආලෝකයත් ගැලවීමත්ය. මම කාට බය වෙන්නෙම්ද? ස්වාමින් වහන්සේ මාගේ ජීවිතයේ ශක්තිය. මම කාට බීතවන්නෙම්ද? නපුරු කම් කරන්නෝ එනම් මාගේ එදිරිකාරයන් හා සතුරු මාගේ මාංශයේ කන පිණිස මට විරුද්ධව ආකල පැකිල වැටුණෝය. සේනාවක් මට විරුද්ධව කඳවුරු බැන්දත් මාගේ සිත බය නොවන්නේය. මට විරුද්ධව යුද්ධයක් හටගත්තත් එකල්ලිත් මම සුරක්ෂිතව සිටින්නෙමි. ස්වාමින්ගෙන් එක දෙයක් ඉල්ලමි, ඒක සොයන්නෙමි. එනම් ස්වාමින්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාලිගාවෙහි භාවනා කරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමින්ගේ ගෘහේ වාසය කිරීමය. මක්නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයේ මා වසා තබනසේක. ස්වකීය මණ්ඩපය වූ අප්‍රකාශ ස්ථානයෙහි මා සංගවනසේක. උන්වහන්සේ පර්වතයක් පිට මා ඔසවා තබනසේක. ආමෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාව තුල. විශේෂයෙන් උන්වහන්සේගේ වචනේ කියනවා ස්වාමින් වහන්සේ මාගේ ආලෝකයත් ගැලවීමත්ය. මම කාට බය වෙන්නෙම්ද? ස්වාමින් වහන්සේ මගේ ජීවිතයේ ශක්තියයි. මම කාට බීතවන්නෙම්ද? හාලෙලූයා. මේ උදාසන උන්වහන්සේගේ කරුණාව අපි හැම කෙනෙක් පිට නොඅඩුව උන්වහන්සේ තබා තිබෙනවා. මේ වසර බොහෝ ප්‍රශ්න කරදර මැද ගමන් කරත් බොහෝ වසංගත මැද ගමන් කරත් උන්වහන්සේගේ කරුණාව නොඅඩුව අපි එකිනෙකාගේ ජීවිතේ තබා තිබෙනවා. 2021 10 වෙනි මාසයේ අද දවසටත් උන්වහන්සේ අපිට එන්න කරුණාව විශේෂ කරුණාවක් අපි හැම කෙනෙකුගේ ජීවිතේ තබා තිබෙනවා. ඒ අපේ යහපත නිසා නෙවෙයි උන්වහන්සේගේ කරුණාව නිසායි. ඒ නිසා අපි උන්වහන්සේට මෙවදාසන අපි ගායනා කරන්නට යන ඔබ මානිසාම කුරුසේදී යාගයක් වුණා. උන්වහන්සේ අපේ ජීවිතේ කළ ඒ සියලු යහපත අපි එකින් එක සිහි කරමින් ස්තුති කරමින් අපි උන්වහන්සේට ගායනා කරන්නට යනවා. හාලෙලූයා. ඔබ මානිසාම කුරුසියේදී යාගයක් වුණා. සුති සුති පියේ. ඒ නිසාම ජීවිතේ මගේ වෙනසක් වුණා. සුති සුති පියේ. ඔබ මානිසාම කුරුසියේදී යාගයක් වුණා. සුති ජීවිතේ මගේ වෙනසක් වුණා. ස්තුති ස්තුති පියේ. සිතලා දෙයට වඩා වැඩි වැඩියෙන් ඔබ මට දුන්නා. මා පතනා දෙයට වඩා වැඩි වැඩියෙන් ඔබ සිතලා දෙයට වඩා
අඩුවක් මට නැහැ දැනුනේ දවස පුතා පියාණනී දැස් මගේ ඔබ ගැන මේ වෙනතුරු කිසි අඩුවක් මට නැහැ දැනුනේ ආසිතනා දෙයට වඩා වැඩි වැඩියෙන් ඔබ මට දුන්නා මා පතනා දෙයට වඩා වැඩි වැඩියෙන් ඔබ මට දුන්නා ආසිතනා දෙයට වඩා වැඩි වැඩියෙන් ඔබ මට දුන්නා ආබ්‍රහම් කැඳවලා ආශිර්වාද ඔබ කළ ඒ වගේම මටත් යමක් දුන්න කැඳවලා ආබ්‍රහම් කැඳවලා ආශිර්වාද ඔබ කළ ඒ වගේම මටත් යමක් දුන්න කැඳවලා ආසිතනා දෙයට වඩා වැඩි වැඩියෙන් ඔබ මට දුන්නා මා පතනා දෙයට වඩා වැඩි වැඩියෙන් ඔබ මට දුන්නා ආසිතනා දෙයට වඩා වැඩි වැඩියෙන් ඔබ මට දුන්නා මානිසාම කුරුසියේ රාගයක් වුණා ස්තුති ස්තුති පියේ සබරින් ස්වාමිනේ සාම ජීවිතේ මගේ වෙනසක් වුණා ස්තුති ස්තුති පියේ ඔබ මානිසාම කුරුසියේ දියාගයක් වුණා ස්තුති ස්තුති පියේ ඒ නිසාම ජීවිතේ මගේ වෙනසක් වුණා ස්තුති ස්තුති පියේ Hallelujah. ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. දෙවියන්ගේ වහන්සේට ස්තුති කරනවා. අපි සිතනවට වැඩි, අපි ඉන්නවට වැඩි, අපේ ජීවිතය ආශිර්වාද කරපු දෙවියන් වහන්සේ. ස්වාමීන් ආබ්‍රහම්ව කැඳවනවා. ආබ්‍රහම්ව වෙන් කරනවා. ආශිර්වාද කළා වගේ අපව කැඳවනවා. අපව තෝරගෙන අපව වෙන් කරමින් අපව ආශිර්වාද කරපු දෙවියන් වහන්සේ. දැසන අපේ වහන්සේට ස්තුති කරනවා ඔබගේ පුදුම කරුණාව ගැන අපිව ජීවත් කරව ඔබගේ කරුණාව ගැන ස්වාමිනී අපේ වහන්සේට ස්තුති කරනවා ඔබට ස්තුති කරනවා ස්වාමිනී ඕ ස්වාමිනී අපි සිහි කරනවා මේ වෙලාවේදී ඔබ වහන්සේ අපේ ජීවිතේ තුළ කළ හැම යහපත සිහි කරනවා එකිනෙක සිහි කරමින් ගුණවන්ත සිතින් ඔබ වහන්සේට ස්තුති කියනවා ස්වාමීනි ඔබ වහන්සේ හalleluya ස්තුති කරනවා ස්වාමීනි ඕ ස්තුති කරන තැනැත්තේ මට ගෞරව කරන්නේ කිව්වා ස්වාමීනි අපි ස්තුති කරන වෙලාවේදී අපි ප්‍රශංසා කරන වෙලාවේදී සතුරා පරාජය වෙනවා කිව්වා එදා ස්වාමීනි යේෂුවා ඔබට ස්තුති ප්‍රශංසා කරද්දී ඕ හොරනේ හඬ පිපෙන වෙලාවේදී ඒ යෙරිකෝ පවුර කඩා දැම්ම දෙවියන් වහන්සේ මේ මොහොත තුල අපි ඔබට ස්තුති කරන වෙලාවේදී ප්‍රශංසා කරන වෙලාවේදී ඕ ස්වාමීනි අපව බලවත් කරන්නා වූ දෙවියන් වහන්සේ අපව ධෛර්යවත් කරන්නා වූ දෙවියන් වහන්සේ ස්වාමීනි ඔබට ස්තුති කරනවා මේ ස්වාමීනි මේ දේශය තුල මොන වාතාවරණයක් මොන තත්ත්වයක් තිබුණත් ස්වාමීනි ඔබ වහන්සේ අපට උපකාර කරන්නා වූ දෙවියන් වහන්සේ අපව පෝෂණය කරපු දෙවියන් වහන්සේ අපට ශක්තිය දෙමින් අපව සුවපත් කරමින් අපව රැකවල් කරමින් ගෙනාපු දෙවියන් වහන්සේ ඔබට ස්තුතියි අපි හිතනවට වැඩිය අපි ඉල්ලුවට වැඩිය ඔබ වහන්සේ දහස් ගුණයකින් අපි ආශිර්වාද කරා ස්වාමීනි අපිව කස්සන කොටකම වහන්සේ ඔසවගත්තා ස්වාමීනි ඔබ වහන්සේට ස්තුති කරනවා දුන්න සෑම දෙයකින්
ආශිර්වාද කරපු නිසා ස්වාමිනිය ඔබට ස්තුති කරනවා. ඔබට ස්තුති කරනවා. පියාණනිය වහන්සේට ස්තුති කරනවා. වහන්සේගේ රුධිරය හරණ කොටගෙන අපිට ජය දුන්න දෙවියන් වහන්සේ. ඒ ලේ බල කොටුව තුළ අපිව සංගමගෙන රැගෙන ආපු දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා කරනවා. ප්‍රශංසා කරනවා. විපත්ති දවසේදී මම නුඹට පර්වත නිවාසයක් වෙනවා කිව්ව දෙවියන් වහන්සේ. ඔබ මගේ පර්වතයයි. ඔබ මගේ ශක්තියයි. ඔබ වහන්සේ මගේ බල කොටුවයි ස්වාමීනි. හාලෙලූයා. අපි ගායනා කරන්ට යනවා ලේ බල කොටුව තුල. මා සැඟවෙන්නේ කිසි නපුරක් වෙන්න යන්නේ නැහැ. උන්වහන්සේ අපේ රක්ෂස්ථානයයි. හාලෙලූයා. අපි අම්ම කෙනෙක් විශ්වාසයෙන් ගායනා කරනවා. හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමී. Jesus. ප්‍රශංසා කරනවා ස්වාමී. මේ බල කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ. කිසි නපුරක් නැවන්නේ. මේ බල කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් किसी नपुरक नेवन्ने Jesus की लेवलिक से दुनिया सातन लंबे Jesus की लेवलिक से दुनिया सातन लंबे प्रेम कुर्सी विविधा पापिन जयदाता प्रेम कुर्सी विविधा पापिन जयदाता ले बल कोटुव तुल मां सැඟවෙන්නේ किसी विपतක් නැවන්නේ किसी නපුරක් නැවන්නේ ले बल कोटुव तुल मां सැඟවෙන්නේ किसी विपतක් නැවන්නේ किसी නපුරක් නැවන්නේ මගේ උපකාර දිවි සමිද නිකතරම මාරකයි මගේ උපකාර දිවි සමිද නිකතරම මාරකයි ලෝකේ සිටිනා ඔහුට වඩා මා දෙවිඳුන් බලවා ලෝකේ සිටිනා ඔහුට වඩා මා දෙවිඳුන් බලවා ලේ බල කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් ले बल कोटुव तुल मां सැඟවෙන්නේ किसी विपतක් නැවන්නේ किसी නපුරක් නැවන්නේ දෙවිඳුන්ගේ ගැලවීම ආලෝකය කාටද බය වන්නේ දෙවිඳුන්ගේ ගැලවීම ආලෝකය ජීවිතයේ බලය ඔබයි කාටද බය වන්නේ මා ජීවිතයේ බලය ඔබයි කාටද බය වන්නේ මේ බල කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් ले बल कोटुव तुल मां सැඟවෙන්නේ किसी विपतක් නැවන්නේ
නපුරක් නැවන්නේ දරුවව අමතක කෙරුවා අමතක නොකරන්නේ මම දරුවව අමතක කෙරුවා අමතක නොකරන්නේ එඳේරා ලෙස මග පෙන්වන්නේ මාට ජය දෙන්නේ එඳේරා ලෙස මග පෙන්වන්නේ මාට ජය දෙන්නේ ලේබල කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ ලේබල කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ කඳු පර්වත සැම පාවියයි කරුණාව පවනුයයි කඳු පර්වත සැම පාවියයි කරුණාව පවනුයයි නින්නති ප්‍රේමෙන් නැදගත්තේ මා ඔබේ තුරුලටමයි නින්නති ප්‍රේමෙන් නැදගත්තේ මා ඔබේ තුරුලටමයි මේ බල කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ මේ බල කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ මේ බල කොටුව තුල මා සැඟවෙන්නේ කිසි විපතක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ කිසි නපුරක් නැවන්නේ සමවින්න ස්වාමීනි කිසි නපුරක් නැවන්නේ කිසි විපතක් නැහැ ඔබ වහන්සේගේ ඒ මල කොටුව තුල අපට ආවරණයයි අපට රැකවරණයයි ස්වාමීනි කිසි විපතක් නැත්තේ කිසි නපුරක් නැත්තේ ඒ රුධිරයේ ආවරණයට අපි සේවන බලාවේදී ස්වාමීනි ඔබ වහන්සේ අපට රක්ෂා ස්ථානය ඔබ වහන්සේ අපිට බල කොටුවක් ඔබ වහන්සේ අපිට පෞරක් ස්වාමීනි හalleluya ප්‍රශංසා කරනවා කඳුලෙන් පහවන මගේ කරුණාව නුඹ වෙතින් පහ නොවන්නේ කිව්වා ස්වාමීනි ඔබට ප්‍රශංසා කරනවා දෙවි ස්වාමීනි ඕ ලෝකයේ සිටින ඔහුට වඩා මා විශ්වාස කරන දෙවියන් වහන්සේ මං අදහන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ බලවන්තයි ලෝකයේ සිටින ඔහුට වඩා ඔබ වහන්සේ බලවන්තයි ඔබ මරණය පරාජය කරපු දෙවියන් වහන්සේ ඔබ ජීවමානව අප අතර අප මාතේ සිටිනා දෙවියන් වහන්සේ සිටිනා මාතෝ සිටිනා එකම සර්ව බලධාරී සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ ඔබයි ඔබ වහන්සේ ජීවමානව ක්‍රියා කරන්නා තනන් වහන්සේ ඕ ස්වාමිනී අපි ඔබගේ පාමුල රැඳෙන වෙලාවේදී ඕ ස්වාමිනී අපිට උපකාර කරන දෙවියන් වහන්සේ අපිව සනසවන දෙවියන් වහන්සේ මේ උදෑසනත් ඔබ අපිව සනසවන්ට යනවා ඕ ස්වාමිනී ඔබ වහන්සේ අපිව සනසවන්ට යනවා හැම කඳුළු පිස දමන්ට යනවා හැම අමාරුකම් පහ කරන්ට යනවා ස්වාමිනී ඔබ කිව්වා ඔබ ආත්මයක්ය ඕ ස්වාමිනී අපි ආත්මෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කරන කල ඔබ අපේ හඬ අසන්ට යනවා දෙවියන් වහන්සේ ඕ ස්වාමිනී අපි ඔබව නමදින්ට යනවා
ශුද්ධාත්මය ආනනි අපි ඔබ වහන්සේව පස්සසන්ට යනවා. ස්වාමිනී මේ කාලය තුල අපිට ඔබ ඕනේ. අලුත් ආකාරයකින් ස්වාමිනී ඔබ වහන්සේ සැනසෙව්ව මැනව. ශුද්ධාත්මය ආනනි අලුත් ආකාරයකින් ඔබ අපිත් එක්ක කතා කළ මැනව. ඕ ස්වාමිනී මේ කාසන මේවා බලන අයත් එක්ක ඔබ කතා කරන්න ඕනේ. ස්වාමිනී ඔබ සැනසවන්න ඕනේ. ඔබගේ අධික සැනසීම ස්වාමිනී සෑම මිනිසෙක් පිට පැමිණෙන්න ඕනේ. ස්වාමිනී ඔබට නමස්කාර කරනවා. නමස්කාර කරනවා. හාලෙලූයා. හාලෙලූයා. ඔබ විශ්වාසවන්තයි ස්වාමිනී. අපි ගායනා කරමු. හිමි පසස මේ දිවිතුරා. හාලෙලූයා. අපේ මුළු සිතින් අපේ මුළු ආත්මයෙන් අපි උන්වහන්සේව නමස්කාර කරමු. Thank you Jesus. Thank you Jesus. Thank you Holy Spirit. We give you glory Jesus. Hallelujah. Namaskar. Namaskar. Open
ඔබ විශ්වාසවන්ත. හalleluya. හalleluya. මහිමය වේවා. ශුද්ධාත්මයන්. ශුද්ධාත්මයන්. We give you glory. මහිමය ඔබට දෙනවා ස්වාමී. ගෞරවය ඔබට දෙනවා. Thank you Holy Spirit. ඔබට ගෞරවය දෙනවා. ඔබ වහන්සේ ශුද්ධයි. ඔබ ශුද්ධයි. ඔබ වහන්සේ අනර්ගයි. ඔබ වහන්සේ අලංකාරයි ස්වාමී. ඔබ වහන්සේට අපි ගෞරවය දෙනවා. ස්වාමිනී ශුද්ධකමට අපිව වෙන් කරගත්ත දෙවියන් වහන්සේ. විශ්වාසවන්ත දෙවියන් වහන්සේ. හalleluya. හalleluya. ස්වාමිනී මගේ ජීවිතේ පළමු තැන ඔබයි. මගේ ජීවිතේ මුල් තැන ඔබයි ස්වාමිනී. දුරදීම මගේ සිතවිල්ල දකින්න මාව දන්න දෙවියන් වහන්සේ. ස්වාමිනී මේ වෙලාවේ මුළු සිතින් ඔබව නමදින ආසස්සන. ස්වාමිනී මට ඔබ ඕනේ. ස්වාමිනී මට ඔබ ඕනේ. ස්වාමිනී අලුත් ආකාරයෙන් මට ඔබ ඕනේ. ස්වාමිනී මම ඔබව අත්දකිනවා. ශුද්ධයි ඔබ. ඔබ අලංකාරයි ස්වාමිනී. ඔබ මේ ස්ථානයේ සත්පත් කරන්නා දෙවියන් වහන්සේ. ස්වාමිනී ඔබ මිනිසෙක් නොවේ කිව්වා. ස්වාමිනී ඔබ ආත්මයක් කිව්වා. ඔබට නමස්කාර කරන්නන් විසින් ආත්මේ සැබෑකමෙන් නමස්කාර කරන කල එතන ඔබ ඉන්නවා. එදා කෙනා පොරු ඔබ ශුද්ධයි ශුද්ධයි කියලා ඔවුන් නමස්කාර කරන්න ස්වාමිනී. ස්වාමිනී ඔවුන් ඔබව නමස්කාර කරන කල ඒ ප්‍රශංසා මාතේ වැඩ සිටිය දෙවියන් වහන්සේ අදත් ඔබ ජීවමානයි ස්වාමී. පියාණනි අපි ළඟ කිසිවක් නැහැ. අපි ළඟ කිසිම දෙයක් නැහැ. මේ ජීවනයේ උස්ම පවා අපිට දුන්නේ ඔබයි. අද අපි ජීවත් වෙන්නේ ඔබ නිසායි. අපි උස්ම ගන්නේ ඔබ නිසායි. මේ විශ්වාසවන්ත පියාණනි ඔබ නිසායි අපි ජීවත් වෙන්නේ. ස්වාමී ඔබට මහිමය දෙනවා. ඔබට ගෞරවය දෙනවා. ඔබ නිසාද ඔබ කෙරෙහි අදහන්න. ඔහු මලනම ජීවත් වන්නේ. ඔහු මලනම ජීවත් වන්නේ කිව්වා. ඔබ කෙරෙහි විශ්වාස කරනවා. ඔබ කෙරෙහි අපි අදහන කල ඔහු ජීවත් වෙනවා කිව්වා. ඔබගේ මොළේ ප්‍රකාරයට ස්වාමී අපි අදහනවා. අපි විශ්වාස කරනවා. ඔබ මලනම ඔබ නැවත ජීවමානව වැඩ වාසය කරන්නා වූ දෙවියන් වහන්සේ. ඔබ මරණය අතර නෑ ස්වාමී. ඔබ මරණය අතර නෙවෙයි. ඔබ අප අතර සිටිනවා. ඔබ මේ ස්ථානයේ සක්මන් කරමින් සිටිනවා. අපේ ජීවිත ස්පර්ශ කරමින් සිටිනවා. ස්වාමී අපිට ඔබ ඕනේ. ස්වාමී අපිට ඔබ දැනෙනවා. ස්වාමී අපේ හුස්මටත් වඩා අපට ළඟයි ස්වාමී. නමස්කාරය ඔබට දෙනවා. ගෞරවය දෙනවා. ඉතා යටහත් වෙමින් බොහෝ යටහත් වෙමින් අපේ ජීවිතයේ අඩුපාඩුකම් ඔබ ඉදිරියේ හදා ගනිමින් ඒවා යටහත් කරමින් ස්වාමිනී අපි බොහෝ සෙයින් යටහත් වෙනවා. ස්වාමිනී ඔබ උසස් වෙන්නත් අපි පහත් වෙන්නත් ඕනේ. අපි අඩු වෙන්නත් ඔබ වැඩි වෙන්නත් ඕනේ ස්වාමී. නමස්කාර කරනවා. නමස්කාර කරනවා. උස්මැති සියල්ලෝම ඔබට ප්‍රශංසා කරනවා. අපේ ප්‍රශංසාව අපේ නමස්කාරය අගය කරන ශුද්ධාත්මයානේ මුළු ගෞරවය මුළු මහිමය අපි ඔබට දෙනවා ස්වාමීනි. එච්චර ඔබගේ අභිමුඛත්වය අපිට ප්‍රීතියයි. අපිට සමාදානයයි. හැම උදා වෙන දවසක් පාසා ඒ ප්‍රීතිය ස්වාමීනි. ඒ සමාදානය අපිට අඩුවක් නෑ ස්වාමීනි. ඒ කරුණාවල අඩුවක් නෑ ස්වාමීනි. අපේ පාද පැකිලෙන්න ඔබ දෙන්නේ නෑ ස්වාමීනි. අපිව රැගෙන යන ඔබට ස්තුතියි. ඔබට ස්තුතියි. අපිව ජීවත් කරවන, අපිව පෝෂණය කරවන, අමාරු කම්වලදී අපිත් එක්ක ඉඳලා අපිව ධෛර්යමත් කරලා අපිව ශක්තිමත් කරන පියාණනි. ඔබ වහන්සේට මුළු ගෞරවයත් මහිමයත් දෙනවා ස්වාමී. ස්වාමිනී මේවා බලන අයව ස්වාමිනී සනසවන්න. ඔවුන් ඔබ වහන්සේ වෙතට ලං කරගන්න ස්වාමිනී. ඔබට ගෞරව කරනවා. ඔබට නමස්කාරය දෙනවා ස්වාමීනි. හැම ගෞරවයත්
මහිමයත් ස්වාමිනී අපි යටහත් වෙමින් ස්වාමිනී ඔබ වහන්සේට පුද කරනවා. ස්වාමී ජේසුස් වහන්සේගේ බලවත් උතුම් නාමයෙන්. ආමෙන්. දැන් ඔබ හැම කෙනෙක්ම නැවතත් ස්වාමී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය තුලින් ඔබ හැම කෙනෙක්ම පිළිගන්නවා. ඉතින් අද දවසත් උන්වහන්සේගේ අභිමුඛත්වයේ තුල උන්වහන්සේගේ වචනය තුලින් අපිට උන්වහන්සේ කතා කරන්නට යනවා. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය අපිට ජේසුස් වහන්සේ මිහි පිට මේ පොළොවේදී උන්වහන්සේ සිටිද්දී උන්වහන්සේ උගන්වපු එක ඉගැන්වීමක් කරා අපි යොමු වෙන්න යනවා. අපි පළමුවෙන් අපි බලන්න යන ස්වාමින් වහන්සේගේ වචනය සුදෝ මතෙව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදය වෙතට අපේ අවධානය යොමු කරන්නට යනවා. සුදෝ මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදය. එහෙයින් නුඹලාට කියමි කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අදිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. කෑමට වඩා ජීවිතයේද ඇඳුමට වඩා ශරීරයේද උතුම් නොවේද? ආමේන්. දැන් අපි දකිනවා ජේසුස් වහන්සේ මේ පිට උන්වහන්සේ සිටිද්දී උන්වහන්සේ අපිට කතා කරනු ලබනවා කනස්සලු වෙන්න එපා කියලා. මිනිස්යගේ ජීවිතය තුළ විවිධ ආකාරයෙන් කනස්සලු වීම ඇතුල් වෙන්න උත්සාහ දරනවා. නමුත් ජේසුස් වහන්සේ කිව්වා ජීවිතයේ කිසිම කාරණාවක් පිළිබඳව කනස්සලු වෙන්න එපා කියලා. අපි කොහොමද කනස්සලු වීම නොවි ස්වාමින් වහන්සේ ඉදිරියේ මේ කනස්සලු වීම අපේ ජීවිතය තුළින් ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේ අපිට කියන්නේ මේ පොළවේ ජීවිතය තුළදී අපි කුමක් කමුද කුමක් බොමුද ජීවිතේ ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු වෙන්න එපා කියලා. මෙතන හැම පදයක්ම අපිට බලද්දී අපේ ජීවිතේ සම්බන්ධව කාරණා පිළිබඳව තමයි උන්වහන්සේ කතා කරන්නේ. අපේ ජීවිතයේ සම්බන්ධව කිසිම කාරණාවක් කිසිම දෙයක් ගැන කනස්සලු වෙන්න එපා කියලා තමයි ජේසුස් වහන්සේ කතා කරනු ලබන්නේ. එතකොට අපි මෙතන දකිනවා අපි ජීවත් වෙලා සිටියේදී අපේ ජීවිතේ විවිධ කාරණාවල් කරුණු කොටගෙන අපේ ජීවිතේට කනස්සලු වීම ඇතුල් වෙන්න උත්සාහ දරනවා. කනස්සලු වීම තුළ අපේ ජීවිතේ කිසිම දෙයක් අපේ ජීවිතයට ළඟා කරගන්න බැරි බව බයිබලයේ පැහැදිලි ලෙස කතා කරනවා. මේ කනස්සලු වීමෙන් තමාගේ ජීවිතයට ආයු කාලය එක් කරගන්න බැරි බව බයිබලයේ කතා කරනු ලබනවා. එතකොට මේ බයිබලයේ අපි දකිනවා හිසට එක රියනක්වත් එකතු කරගන්න බැරි කියන ඒ වචනේ තුල විවිධ බයිබල් වල අපි දකිනවා කනස්සලු වීම තුල තමාගේ හිසට උඩින්වත් තමාගේ ජීවිතයට ආයු කාලෙවත් ළඟා කරගන්න බැරි බව සඳහන් කරනවා. එතකොට කවමදාක්වත් දෙවියන් වහන්සේ අපේ ජීවිතයට කනස්සලු වීම ළඟා කරන්නේ නැති බව අපි විශ්වාස කරනවා. අපේ ජීවිතයට කනස්සලු වීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි අපි කනස්සලු වෙනවා කියන එක. ඔබේ ජීවිතයේ මේ මොහොත තුල මේ ආකාරයෙන් මේ වචනේ සවන් දීගෙන ඉද්දී විවිධ ආකාරයෙන් ඔබගේ ජීවිතයේ කනස්සලු වීම දුක් වීම කනගාටු වීම මේ හැම දෙයක්ම එක තත්වයේ පවතිනවා. එනමුත් මෙතන ජේසුස් වහන්සේ අපිට කතා කරන්නේ ඒ කනස්සලු වීම භාවය තුලින් අපේ ජීවිතයට කිසිම දෙයක් එක් කරගන්නට බැරි බව උන්වහන්සේගේ වචනය තුල කතා කරනු ලබනවා. අපි ගීතාවලිය පොතට ගියොත් ගීතාවලිය 55 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදය තුල දාවිත් රජතුමා මේ පිළිබඳව කුමක්ද කතා කරන්නේ කියලා අපි බලන්න යනවා. ගීතාවලිය 55 22 වෙනි පදය. නුඹේ බර ස්වාමින් පිට තබව උන්වහන්සේ නුඹ උසුලනසේක. උන්වහන්සේ කිසි කලකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක. උන්වහන්සේ කිසි කලකත් උන්වහන්සේව විශ්වාස කරන
අදහන මනුෂ්‍යව සෙලවෙන්ට නොදෙන බව දේව වචනේ කතා කරනු ලබනවා. දැන් අපිට මෙතන කතා කරනු ලබනවා අපේ ජීවිතයේ පිළිබඳව කාරණාවන් උන්වහන්සේ වෙත තබන්ට, උන්වහන්සේ කෙරෙහි විශ්වාසයේ තබන්ට කියන එක උන්වහන්සේ කතා කරනවා. අපේ කාරණා උන්වහන්සේ කුරුසියේදී උසුලා ගත්තා. අපේ ශෝකය උන්වහන්සේ කුරුසියේදී උසුලා ගත්තා. අපේ කනස්සලු භාවය උන්වහන්සේ කුරුසියේදී උසුලා ගත්තා. උන්වහන්සේ කියන අපේ ජීවිතයේ සම්බන්ධ සියලු කාරණාවන් උන්වහන්සේට දෙන්න උන්වහන්සේ ඒක උසුලන්ට යනවා. උන්වහන්සේ කියනවා උන්වහන්සේ කිසි කලකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන බව දේව වචනේ කතා කරනු ලබනවා. ඔබ ස්වාමින් වහන්සේව විශ්වාස කරනවා නම් ආබ්‍රහම් දෙවියන් වහන්සේව විශ්වාස කළා. ඔහුව ධර්මිෂ්ඨයෙක් හැටියට ගණන් ගනු ලැබුවා. එහෙනම් ආබ්‍රහම්ගේ ජීවිතේ කාරණා උසුලා ගත්තා වූ දෙවියන් වහන්සේ මේ උදෑසනත් ඔබගේ ජීවිතයේ සම්බන්ධ සියලුම කාරණා උසුලන්ට උන්වහන්සේ බලාපොරොත්තු වෙලා සිටිනවා. දෙවියන් වහන්සේට ප්‍රේම කරන දරුවනේ එක්තරා දවසක එක ආච්චිගෙනෙක් කූඩයක් උසුලාගෙන ගමන් කරමින් සිටිද්දී එක කරත්තේ යන මිනිහෙක් ඒ ආච්චිව දැකලා බර උසුලාගෙන යනවා. ඒ කරත්තේ නතර කරලා ඒ කරත්තේ සිටපු ඒ මිනිහයා ඒ ආච්චිව කරත්තෙට නග්ගගත්තා. ඒ කරත්තෙට නග්ගගෙන මත දුරක් මේ කරත්තේ යන මිනිහයා හැරි බලද්දී අර ආච්චි තාමත් අර කූඩේ ඔළුවේ තියාගෙන ඉන්නවා ඉඳගෙන. ඒ කරත්තේ ඉන්න මිනිහයාගේ පරමාර්ථය උනේ මේ ආච්චි මේ දුක උසුලාගෙන යන්න හොඳ නෑ, මේ බර උසුලාගෙන යන්න හොඳ නෑ, මේ කරත්තේ එන එක ඒ මිනිහයාගේ පරමාර්ථය වුණා ඒ දුක සහැල්ලු කරගන්න, ඒ බර සහැල්ලු කරගන්න. නමුත් ඒ වෙන මොහොතේ ඔහු හැරිලා බලද්දී ඒ ආච්චියේ කූඩේ තියාගෙන කරත්තේ ඉඳගෙන ඉන්නවා. ඉතින් දෙවියන් වහන්සේට ප්‍රේම කරන දරුවනේ, ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දෙවියන් වහන්සේට අපේ බර තියන්න කියලා. නමුත් සමහර අයගේ ජීවිතේවා තියන්න තරම් විශ්වාසයක් එයාලගේ ජීවිතය තුල ඇති වෙලා නැහැ. උන්වහන්සේ පොරොන්දු වෙනවා. මේ උදෑසන උන්වහන්සේ කියනවා මම ඔබගේ බර උසුලන්ට යනවා. මම ඔබගේ කාරණාවලට විසඳුම දෙන්න යනවා. බයිබලයේ කියනවා ධර්මිෂ්ඨයා කිසි කලක සෙලවෙන්න ඉඩ දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයා කියන්නේ දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප නොකරන මිනිසයා. දෙවියන් වහන්සේ ඔහුව කවදාවත් සෙලවෙන්න ඉඩ දෙන්නේ නැති බව දේව වචනේ තුල පැහැදිලි ලෙස කතා කරනු ලබනවා. අපි ඔහොම ඉන්න ගමන් අපි ලූක් සුභාරංචි පොතට 12 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ වෙතට අපි ලූක් සුභාරංචි පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදය වෙතට අපේ අවධානය යොමු කරන්ට යනවා. හාලෙලූයා. තවද උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේ එහෙයින් නුඹලාට කියමි, කුමක් කමුද ජීවිතය ගැනවත් කුමක් අදිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. මෙතනත් අපි දකිනවා ජීවිතේ ගැනවත් කෑම බීම ඇඳුම් අපේ ජීවිතයට සම්බන්ධ සියලු කාරණාවන් ගැන කිසිවක් ගැන කනස්සලු නොවෙලා. ජීවිතේ කිසිම දෙයක් ගැන කනස්සලු වෙන්න එපා. ඔබ මේ මොහොතේ ඔබගේ ජීවිතයේ විවිධ කාරණාවන් තුල ඔබ මුහුණ දෙමින් ගමන් කරමින් විවිධ දේවල් වලට මුහුණ දෙමින් විවිධ දේවල් කරා ඔබගේ ජීවිතයට කනස්සලු භාවය ඇති වෙන්න ඇති. මනුෂ්‍යයන් නිසා ඔබගේ ජීවිතේ කනස්සලු වෙන්න ඇති. ඇඳුම් නිසා ඔබගේ ජීවිතේ කනස්සලු වෙන්න ඇති. කෑම නිසා ඔබ කනස්සල්ලෙන් ඉන්න පුළුවන්. ජීවිතේ කුමන කාරණයක් හෝ පිළිබඳව අපිට පැහැදිලි ලෙස කතා කරනු ලබන්නේ කනස්සලු වෙන්න එපා කියලා. කනස්සලු වීම පරාජය කරන්න අපි කොහොමද? කනස්සලු වීම අපේ ජීවිතයේ ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද කියන එක අපි පිලිප් පොතට ගියොත් 4 වෙනි පරිච්ඡේදයේ පිලිප් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ අපි 6 වෙනි පදය වෙතට යන්න යනවා. පිලිප් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. හාලෙලූයා.
නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුතිදීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. ආමෙන්. එතනත් කතා කරනවා. සුදෝ පාවුලුතුමා පිලිප්පියේ සිටින සභාවට ලියලා යවුව මේ වචනය. මේ වචනේ ලියද්දී සුදෝ පාවුලුතුමා සිර අඩස්සි වෙලා හිටපු කාලයක් තුල තමයි පිලිප්තුමා කියන්නේ පිලිප්පියේ තිබෙන ඒ සභාවට සුදෝ පාවුලුතුමා ලියලා යවුවේ මෙතන කතා කරනු ලබනවා නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සුතිදීම තුලින් කනගාටුව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. දෙවියන් වහන්සේට ඔබේ ජීවිතයේ සිද්ධ වෙන සෑම දෙයක්ම ඔබට සුති දීමක් දෙන්න පුළුවන්ද? ඔබගේ කන්නලව්ව ඔබගේ ඉල්ලීම ස්වාමින් වහන්සේට දන්වලා ඔබ යාඥා කරන විට මේ කනගාටු වීම තුලින් ඔබට ජය ගන්න පුළුවන් වෙනවා. කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුතිවන්තව සිට. සියල්ලේදී ස්තුතිවන්ත වෙන්න. එනිසා මෙතනදී අපි දකිනවා සුදෝ පාවුලුතුමා ලියද්දී එතුමා හිර අඩස්සියේ ඉඳගෙන මේක ලියලා පිලිප්පියේ තිබෙන සභාවට ලියලා යුරෝපයේ තිබුණු පාවුලුතුමා විසින් ඇවිල්ලා පළවෙනි සභාව පිහිටපු යුරෝපයේ තිබුණා වූ පළවෙනි සභාව ග්‍රීසියේ උතුරු රාජ්‍යයේ තිබුණු මේ සභාවට පාවුලුතුමා ලියලා අරිනවා කිසිවක් ගැන කනගාටු වෙන්න එපා. එතකොට ඒ සභාවට ඒ සභාවේ ඉන්න දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් පාවුලුතුමා නිසා කනගාටු වෙන්න දුන්නේ නැහැ. සුදෝ පාවුලුතුමා ලියලා අරිනවා ඔබ කිසිවක් ගැන කනගාටු වෙන්න එපා. සියල්ලේදී සුතිදීම සමග යාඥාවේද කන්නලව්වේද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. ඔබගේ යාඥාව ඔබගේ ඉල්ලීමට විසඳුම උන්වහන්සේ දෙනවා කියලා විශ්වාස කරන්න. ඔබ කන්නලව් කරන්න දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ ඔබට ප්‍රතිඵල දෙන එක දෙනවමයි. ඒක ස්ථිරයි. උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේව විශ්වාස කරන මනුෂ්‍යයන්ව උන්වහන්සේගේ වචනේ අපි බැලුවා සෙලවෙන්ට උන්වහන්සේ ඉඩ තියන්නේ නැහැ කියලා. උන්වහන්සේ සෙලවෙන්ට ඉඩ තියන්නේ නැහැ කියලා දේව වචනේ තුල කතා කරනු ලැබුවා. දෙවියන් වහන්සේට ප්‍රේම කරන දරුවනේ ඔබ මේ වචනය අසන් ඉන්න ඔබට දෙවියන් වහන්සේ ඔබගේ කාරණාව උසුලන්ට යනවා. දෙවියන් වහන්සේ ඔබට පිළිතුරු ලබා දෙන්න යනවා. උන්වහන්සේ කියනවා සියල්ලේදී ස්තුති දීම සමග කන්නලව්ව නිතරම ඔබගේ කන්නලව්ව දෙවියන් වහන්සේට දන්වන්න. උන්වහන්සේට යාඥා කරන්ට උන්වහන්සේ ඔබට විපාක දෙන්න යනවා. උන්වහන්සේ ඔබට පිළිතුරු ලබා දෙන්න යනවා. ඔබ මෙසේ කරන විට යාඥා කරන විට කන්නලව් කරන විට යාඥාව ඔබේ ජීවිතයට ජයග්‍රහණය ගෙනල්ලා දෙන්න යනවා. ඔබගේ ජීවිතයට විසඳුම ගෙනල්ලා දෙන්න යනවා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කරද්දී ස්තුති දෙද්දී ඔබ කනස්සලු භාවය පරාජය කරලා දෙවියන් වහන්සේගේ විසඳුම පිළිතුරු ලබා ගන්නට යනවා. හාලෙලූයා. ඒ නිසා දෙවියන් වහන්සේගේ කැමැත්ත තව තවත් අපි බලන්න යනවා. 1 පේතරස් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. 1 පේතරස් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය තුලත් අපි බලන්න යනවා මොකද්ද උන්වහන්සේ තවත් අපිට කතා කරන්න කියලා. උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න. ආමෙන්. උන්වහන්සේ කතා කරනු ලබනවා හැම දෙයක් හැම කරදරයක් උන්වහන්සේ පිට තබන්න. උන්වහන්සේ පිට තබන්න කියලා දේව වචනේ කතා. හැම කරදරයක්ම දේව වචනේ කතා කරනවා. උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න. හාලෙලූයා. උන්වහන්සේ හැම කරදරයක් උන්වහන්සේ පිට තබන්න කියලා දේව වචනේ කතා කරන ඔබනවා. උන්වහන්සේ ඒ ගැන සලකන්ට යනවා කියලා උන්වහන්සේ පොරොන්දුවක් වෙන්න යන අපේ ජීවිතේ. උන්වහන්සේ ඔබට පොරොන්දු වෙන්න යන ඔබ ගැන සලකන්ට යනවා කියලා. උන්වහන්සේට ඔබ තියෙන විට උන්වහන්සේගේ ප්‍රතික්ෂේප නොකර උන්වහන්සේ ඔබට පිළිතුරු ලබා දෙන්න යනවා. මේ ගැන අපි තවත් දේව වචනේ බලන්ට යනවා. සුදෝ මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය. සුදෝ මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයට නැවත අපි යන්ට යනවා. හාලෙලූයා.
ආකාශයේ පක්ෂීන් බලන්න උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස් කරගන්නේවත් නැත. නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේද උන් පෝෂණය කරන සේක. ආමෙන් හලෙලූයා. ආකාශයේ පක්ෂීන් දිහා උන්වහන්සේ මැවපු මැවීම දිහා සත්තුන් ඒ කුරුල්ලන් දිහා අපිට බලන්න කියනවා. ඒ අය වපුරන්නෙත් නෑ කපා ගැනීමක් නෑ. නමුත් ඔවුන් මේ කිසි දෙයක් නොකර දෙවියන් වහන්සේ ඒ සත්වයන්ව පෝෂණය කරන එක දකින්න කියලා අපිට කතා. දේ වචනේ කියනවා දෙවියන් වහන්සේට ප්‍රේම කරන දරුවනි. ඒ අයට වැඩිය ගේ කුරුල්ලන් දහසකට වැඩිය නුඹලා මට වටින්නේ කිව්වා. දෙවියන් වහන්සේට ඔබ වටිනවා. උන්වහන්සේට ඔබ වටිනවා. වටිනවා බයිබලේ කියනවා නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? ඒ හැම මැවීමකට වැඩිය, ඒ හැම සත්වයකටම වැඩිය, ඒ හැම ගේ කුරුල්ලෙකුට වැඩිය නුඹලා මට වටිනවා නොවේද කියලා උන්වහන්සේ කතා කරා. ඔබව උන්වහන්සේට වටිනවා. එනිසා ඒ වටිනාකම ඔබ බැලුවොත් ඒකට මිලයක් කරන්න බෑ. ඔබ යම් කිසි භාණ්ඩයක් ඔබගේ ජීවිතයේ ගන්නේ ඒක ඔබ උපරිම පාවිච්චි කරන්නයි. දෙවියන් වහන්සේ ඔබව මිලදී ගත්තේ, දෙවියන් වහන්සේ ඔබව වටින්නේ ඒ භාණ්ඩේ ඔබ උපරිම පාවිච්චි කරනවා වගේ දෙවියන් වහන්සේට ඕන ඔබවත් උපරිම පාවිච්චි කරන්න. හalleluya. දෙවියන් වහන්සේ ඔබව මිලදී ගත්තේ උන්වහන්සේ කියනවා ඔබ වටිනවා කියලා. ඔබට ඔබව වටින්නේ නැති වුණාට දෙවියන් වහන්සේට ඔබව වටිනවා. ඒ වටිනාකම මිලයක් කරගන්න බෑ. ඒ මෙතන වචනය තුල අපි දකිනවා නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? උන්වහන්සේට බොහෝ වටිනවා. ඒ වටිනාකම අපිට කියන්න බෑ. අපිව මිලදී ගත්තා. ඒ නිසා දෙවියන් වහන්සේට ඕන ඔබ භාණ්ඩයක් මිලදී ගත්තා වගේ දෙවියන් වහන්සේට ඕන ඒ භාණ්ඩය උපරිම පාවිච්චි කරනවා වගේ දෙවියන් වහන්සේට ඕන ඔබවත් පාවිච්චි කරන්න. 27 වෙනි පදය. කනස්සල වීමෙන් තමාගේ උසට එක රියනක් එක්කරන්ට නුඹලා අතරින් කවරෙකුට පුළුවන්ද? ආමේන්. කනස්සලු වීමෙන් අපේ ජීවිතයට ආයු කාලයවත් ඉසට එක රියනක්වත් එක් කරගන්න කවරෙකුටවත් බැරි බව තමයි බයිබලයේ කතා කරන්නේ. කනස්සලු වීමෙන් අපේ ජීවිතයට කිසිම දෙයක් එකතු වෙන්න යන්නේ නැහැ. කනස්සලු වීම කියන්නේ අපි මේ බයිබල් පද බලාගෙන ඉද්දී මද ඇදහිල්ලක් තියන අය තමයි කනස්සලු. මද ඇදහිල්ල අපේ ජීවිතෙන් ඉවත් කරන්න. අපි යන් 28 29 පදත් අපි බලමු. නුඹලා ඇඳුම් ගැන කුමක් නිසා කනස්සල වන්නහුද? කිතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න. ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. එහෙත් සලමෝන් පවා ස්වකීය සියලු ආශ්චර්යයන්හිදී ඒවායින් එකක් ලෙස පැළඳී නොසිටියේයයි නුඹලාට කියමි. 30 වෙනි පදයත්. මද ඇදහිල්ල ඇත්තෙනි. අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නා වූ කෙතේ තෘණ දෙවියන් වහන්සේ මෙසේ පළඳවන සේක් නම් ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපලවන දෙන සේක්ද? ආමෙන්. දැන් බලන්න මෙතන අපි දකිනවා මේ හැම දෙයක්ම මේ ආකාරයෙන් සිද්ධ වෙද්දී දේව වචනේ සඳහන් කරනු ලබනවා. 30 වෙනි පදේ අපි අවධානය යොමු කරොත් මද ඇදහිල්ල ඇත්තෙනි අද තිබේ හෙට උඳුනේ දමනු ලබන්නා කේතේ තෘණ දෙවියන් වහන්සේ මෙසේ පළවදන සේක් නම් ඊට වැඩිය කොපමණ වැඩියෙන් නුඹලා නොපොළවඳන සේක්ද? අර අපි බලාපොරොත්තු වුණා කිව්ව ඇඳුම් කෑම බීම අනිත් හැම දෙයක්ම බයිබලේ පැහැදිලිව කතා කරනවා ලෝකයේ අය හොයන දෙයක්. ඒවා ලෝකයේ කරදර වෙන දෙයක්. නමුත් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් වන අපිට දෙවියන් වහන්සේ කතා කරනු ලබනවා මේවා ගැන අපි හොයනවා නම් මේවා ගැන අපි කරදර වෙනවා නම් මද ඇදහිල්ල ඇත්තෙනි කියලා බයිබලේ කතා. අපේ ඇදහිල්ල වර්ධනය වෙන්න ඕන. ඒ පිණිස අපි යාඥා කරන්න ඕන. ඔබේ විශ්වාසය වැඩි වෙන පිණිස අපි යාඥා කරන්න ඕන.
ඔබගේ විශ්වාසය වැඩි වෙන පිණිස ඔබ යාඥා කළ යුතුව තිබෙනවා. කොපමණ වැඩියෙන් නොපළමදන සේක්ද 31 32 33 දක්වා අපි කියවන්න යනවා. එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අදිමුද කියමින් කනස්සලු නොවෙන්න. මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාතියහු සොයති. මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නාසේක. නමුත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න. මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය. ආමේන්. මේ සියල්ල අපිට කොහොමද ලැබෙන්නේ? පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයද ධර්මිෂ්ඨකමද සොයන්න. මේක අපි නොකොඩවා හොයන්න ඕන දෙයක්. දෙවියන් වහන්සේගේ රාජ්‍ය අපි තුල තිබෙන දෙයක්. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයද්දී අනිත් සියලු දේ අපිට ලැබෙනවා. අපි මේක හොයන්න නැතුව අපි වෙනත් දේවල් හොයන්න ගියොත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය හා ධර්මිෂ්ඨකම ගැන අපි දැනගන්න යන්නේ නැහැ. සමහර ලියවිලි වල කතා කරනු ලබනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ කාරණා නොකඩවා සොයන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ කාරණා නොකඩවා හොයන්න. දෙවියන් වහන්සේගේ රාජධානිය පිළිබඳව රහස් අපිට දීලා තිබෙනවා කියලා යේසුස් වහන්සේ කිව්වා. පිටත අයට ඒක නෑ. නමුත් මේ රාජධානිය තුල තිබෙන රහස් හොයන්න දිනපතා. ඊතුරු සියල්ල දෙනු ලබනවා කියලා උන්වහන්සේ පොරොන්දුවක් වෙලා තිබෙනවා. මේ වචනේ තුල කතා කරනු ලබන්නේ අද දවසේ දේවල් අද දවසට සෑහේ. අද දවසේ දේවල් අද දවසට සෑහෙනවා. හෙට දවසේ එක අද දවසට ගේන්න එපා කියන එක බයිබලයේ කතා කරනවා. එනිසා දෙවියන් වහන්සේට ප්‍රේම කරන දරුවනේ අපි මෙතන අද දවසේ මූලික වශයෙන් අපි කතා කරේ අපේ ජීවිතයේ කනගාටු වීම අපි ප්‍රතික්ෂේප කරන්න. අපේ ජීවිතයේ කනගාටු වීම අපි පරාජය කරලා ස්වාමින් වහන්සේ කියන පළමු කොට රාජ්‍යයි ධර්මිෂ්ඨකමයි සොයද්දී දිනපතා කන්නලව් කරද්දී දිනපතා ස්තුති දෙන්න පටන් ගද්දී දිනපතා යාඥා කරන්න පටන් ගද්දී ස්වාමින් වහන්සේ කියනවා උන්වහන්සේගේ විසඳුම පිළිතුරු අපේ ජීවිතේ ලැබෙන්න යනවා. උන්වහන්සේ අපේ බර උසුලනවා කියලා අපිට පොරොන්දුවක් දීලා තිබෙනවා. ඒ නිසා අපි ඒ පොරොන්දුව අනුව අපේ සියලු දේවල් උන්වහන්සේට බාර කරලා අපි ස්වාමින් වහන්සේ කියන දේ අපි කරන්න. ඒ නිසා දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ කනස්සලු වීම පිළිබඳව උන්වහන්සේ අපිට බොහෝ තැන්වල කතා කරලා තිබෙනවා. බයිබලේ ගොඩක් තැන්වල කතා කරනවා කනස්සලු වීමට අපේ ජීවිතයේ කිසි ඉඩක් නොතකා අපි දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ වචනය අල්ලගෙන ස්වාමින් වහන්සේ කියන ලෙස අපි ඒ වචනේ අල්ලගමු. ඒ වචනය අල්ලගෙන දිනපතා උන්වහන්සේගේ රාජ්‍යයේ වැඩේ කරමින් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම සොයද්දී උන්වහන්සේ ඔබට දුන්නු කාරණාව ඔබ කරද්දී දෙවියන් වහන්සේ ඔබට ඔබ සම්බන්ධ සියලු කාරණාවන් උන්වහන්සේ ඉෂ්ට කරන බව පොරොන්දු වෙලා තිබෙනවා. උන්වහන්සේ අපි සම්බන්ධ කාරණා උන්වහන්සේ ඉෂ්ට කරන බව දේවචනේ පැහැදිලි ලෙස කතා කරනවා. එසේනම් අපේ මද ඇදහිල්ල අපේ ජීවිතෙන් ප්‍රතික්ෂේප කරලා දෙවියන් වහන්සේගේ ඇදහිල්ල තුලින් අපි පූර්ණකම ලබලා ඇදහිල්ලෙන් බලවත් වෙලා උන්වහන්සේගේ වචනය සැක නොකොට කතා කරලා සැක නොකොට විශ්වාස කරලා ඒක අපේ ජීවිතයට අරගෙන ඒ පොරොන්දු තුල අපි පිහිටන්න ඕන. ඒ නිසා දෙවියන් වහන්සේට ප්‍රේම කරන දරුවනේ මම විශ්වාස කරනවා මේ වචනය අහන ඔබගේ ජීවිතය තුල අදින් පස්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් කනගාටු වීම ඔබේ ජීවිතෙන් අයින් වෙන්න යනවා. උන්වහන්සේගේ පොරොන්දුව පරිදි උන්වහන්සේ ඔබ ගැන සලකන්ට යනවා. දෙවියන් වහන්සේ ඔබට විපාක දෙන්න යනවා. දෙවියන් වහන්සේ ඔබට පිළිතුරු ලබා දෙන්න යනවා. ඔබගේ සියලුම කාරණා උන්වහන්සේට බාර කරන්නට උන්වහන්සේ ඔබ ගැන සලකන්ට යනවා. හාලෙලූයා. උන්වහන්සේ ඔබ ගැන සලකන්ට යනවා. ඒක පුදුම ලෙස ඔබේ ජීවිතේ සිද්ධ වෙන්න යනවා. ඒක කොහොමද වෙන්නේ කියලා ඔබටවත් දැනගන්න බෑ. ඒක මටවත් දැනගන්න බෑ. නමුත් දෙවියන් වහන්සේ ඒ දේවල් ඉෂ්ට කරනවා කියලා අපිට නිසක විශ්වාසයක් අපි සතුව තියෙන්න ඕන. ඒ නිසා දෙවියන් වහන්සේට ප්‍රේම කරන දරුවනේ මම විශ්වාස කරනවා
ඔබගේ ජීවිතයේ වාතාවරණය උන්වහන්සේ වෙනස් කරලා උන්වහන්සේ ඔබගේ කනගාටු වීම ඉවත් කරලා දෙවියන් වහන්සේගේ ක්‍රියාව ඔබේ ජීවිතයේ අත්දකින්නට යනවා. මම ඔබ ගැන යාඥා කරන්නට යනවා. හාලෙලූයා. ස්වාමින් වහන්සේ ඔබට පිළිතුරු දෙනවා. පියාණනි මේ මොහොතේ මම යාඥා කරනවා මේ වචනේ අසන හැම කෙනෙක්ගේම ජීවිතය ඔබ වහන්සේට යාඥා කරනවා. ඔවුන්ගේ ජීවිතය තුළින් කනගාටු වීම ඉවත් වෙලා ඔබ වහන්සේ අතර තිබෙන ඒ සම්බන්ධතාවය වැඩි වෙලා ඔබට වඩා ස්තුති දීලා යම් කෙනෙක් සේවය තුළින් අසාර්ථක වෙලා තිබෙනවද ඒ දුක් වෙලා තිබෙනවද මනුෂ්‍යයන්ගේ කාරණා නිසා ඒ කාරණා ඉවත් වෙලා ඔබ වහන්සේට සියලු කාරණා බාර දීලා ඉදිරියට ගමන් කරන්නට ඔහු ආශිර්වාද කරන මෙන් යාඥා කරනවා. කුමන තත්ත්වෙ හිටියත් මේ මොහොතේ ඔවුන්ගේ ජීවිතේ කාරණා පෞල් ජීවිත සම්බන්ධව ස්වාමිනී යම් දේවල් පිළිබඳව කනගාටු වෙලා තිබෙනවද එයට සැනසීම නිදහස් කරන්න ඔබ වහන්සේට බාර කරනවා. පිළිතුරු ලබා දෙන්න ආශිර්වාද කරන්න ස්වාමී ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආමෙන්. ජේසුස් පිටයි ඔබ හැම කෙනෙකුට